එහෙනම් අද අපි ගන්නේ මාතෘකාව දීර්ඝකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. පුතේ දීර්ඝකාලය කියන්නේ මොකක්ද? ස්ථාවරයේ දෝම් අර ස්ථාවරව තියාගත්ත දෝම් ටික වැඩි කරනවත් එක්කම උදා වෙනව පුතේ මොන කාලද? දීර්ඝකාලය. එහෙනම් දීර්ඝකාලය කියන වචනේ පැහැදිලි. දීර්ඝකාලය කියන්නේ ආයතනයේ අර තියාගත්ත ස්ථාවරයේ දෝම් සියල්ල වැඩි කරන කාලය. ආයතනයේ තියාගත්ත අර ස්ථාවරයේ දෝම් සියල්ල වැඩි කරන කාලයට කියනවා පුතේ නමක් මොන කාලෙද? දීර්ඝකාලය. හරිද? right. සාමාන්‍ය පිරිවැය කියන්නේ මොකක්ද? average cost. වචන එකක්. සාමාන්‍ය පිරිවැය කියන්නේ මොකක්ද? average cost. සාමාන්‍ය පිරිවැය කියන්නේ පුතේ එකක් හදන්න යන පිරිවැය. සාමාන්‍ය පිරිවැය කියන්නේ එකක් හදන්න යන පිරිවැය. එහෙනම් මාතෘකාව අපි අර්ථය ගත්තා. මොකද මාතෘකාවේ අර්ථය? දීර්ඝකාලයේදී එකක් හදන්න යන පිරිවැය. මොකද පුතේ මාතෘකාවේ තේරුම එන අපි මේ මොකක්ද එනවාද කතා කරන්න යන්නේ? දීර්ඝකාලයේදී එකක් හදන්න යන පිරිවැය. ගිය සතියේ ගැහුවා වගුවක්. පෙළ නිමවුම් යෙදවුම් අවස්ථාව හේතුව පිරිවැය හැසිරීම. ටගල පෙළ යෙදවුම් නිමවුම් අවස්ථාව හේතුව එතන පෙළනේ වගුව හොඳින් අධ්‍යයනය කරා. වගුව හොඳින් අධ්‍යයනය කරා. වගුව හොඳින් අධ්‍යයනය කරා. මොකක්ද තියෙන්නේ පුතේ? වගුව හොඳින් අධ්‍යයනය කරා. තේරෙනව නේද? right. ඒ වගුව හොඳට බලන්න. වැඩි වෙන පරිමාණානුකූල ඵල. හේතුව මොකක්ද? ඒ වගුව හොඳට අධ්‍යයනය කරා. වැඩි වෙන පරිමාණානුකූල ඵල. හේතුව මොකක්ද? මහා පරිමාණ පිරිමැසුම්. පිරිවැය හැසිරීම මොකක්ද? දැන් ගිය සතියේ ගහව වගුවට යන්නේ. පිරිවැය හැසිරීම මොකක්ද? පිරිවැය අඩු වේ. පිරිවැය අඩු වෙනවා. එහෙනම් හොඳට බලන්න. නිමවුමට වඩා යෙදවුමට වඩා නිමවුම වැඩි වෙනවා නම් හොඳට බලනවා පුතේ. නිමවුමට වඩා යෙදවුම වැඩි වෙනවා නම් අපි කියන වැඩි වෙන පරිමාණානුකූල ඵල. හේතුව මහා පරිමාණ පිරිමැසුම්. අවස්ථාව පරිමාණානුකූල ඵල. හේතුව මහා පරිමාණ පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම්. පිරිවැය හැසිරීම මොකක්ද? පිරිවැය අඩු වේ. හරි නේද? right. පිරිවැය අඩු වේ. ඔන්න වගුව බලනවා. ඊළඟ තීරුව. යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා. අවස්ථාව ස්ථාවර පරිමාණානුකූල ඵල. හේතුවක් නැහැ. ඊළඟ බලන්න. යෙදවුමට වඩා අඩු වෙන්න නිමවුම වැඩි වෙන්නේ. අඩු වෙන පරිමාණානුකූල ඵල. හේතුව පරිමාණානුකූල පිරිමැසුම්. සාමාන්‍ය පිරිවැය මොකද වෙන්නේ? පිරිවැය වැඩි.
පුතේ අපි අද කරන්න යන්නේ දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය ප්‍රස්ථාරගත කරන්න. මොකද කරන්න යන්නේ පුතේ? දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය ප්‍රස්ථාරගත කරන්න. හරිද? right. වාක්‍ය ක්ලියාගෙන පුතේ. වාක්‍ය ක්ලියමු. දිගු කාලීන මුළු පිරිවැයෙන් 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 එක් ඒකකයකට අදාළ ප්‍රමාණය දිගු කාලීන මුළු පිරිවැයෙන් එක් ඒකකයකට අදාළ ප්‍රමාණය එක් ඒකකයකට අදාළ ප්‍රමාණය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය නම් වේ. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය නම් වේ. ආයි කියන්න පුතේ. දිගු කාලීන මුළු පිරිවැයෙන් එක් ඒකකයකට අදාළ ප්‍රමාණය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය නම් වේ. එක් ඒකකයකට අදාළ සාමාන්‍ය පිරිවැය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය නම් වේ. හරිද? right. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලි U අකුරක හැඩයක් ගනි. 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 හොඳයි. එයනෝ බලන්න පුතේ හොඳට ආයි කියන මෙන්න දිගු කාලීන මුළු පිරිවැයෙන් එක් ඒකකයකට අදාළ ප්‍රමාණය දිගු කාලීන සාමාන්‍ය පිරිවැය නම් වේ. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලි ඉංග්‍රීසි U අකුරක හැඩයක් ගනි. හරිද? දැන් එහෙනම් මොකද්ද මේ අඳින්න යන්නේ? දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය. දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය වක් ප්‍රස්ථාරගත කරන්නේ. හරිද? right. ඒක පුතේ මේ ප්‍රස්ථාර කඩදාසි වල ගහන එකක් නෙවෙයි. හොඳේ. නිකන් තල රූපයක් අඳින්නේ අපි කෙලින්. ඒක මේ ලොකු දෙයක් නෙවෙයි. එහෙනම් අද මේ මාතෘකාව මම ආයසරයක් කියන මොකක්ද? දිගු කාලය කියන්නේ ස්ථාවර යෙදවුම් සියල්ල වැඩි කරමින් කටයුතු කරන කාලය. සාමාන්‍ය පිරිවැය කියන්නේ එකක පිරිවැය. එහෙනම් මේ අඳින්නේ දිගු කාලෙදී එකක් හැදීමේ පිරිවැය වක්‍රය.
right ලස්සන දාගන්න මෙන්න මේකේ තියෙන්නේ පුතේ පරිමාණානුකූල පිරිමැසුම් පරිමාණානුකූල නොපිරිමැසුම් වැඩි වෙන පරිමාණානුකූල ඵල ස්ථාවර පරිමාණානුකූල ඵල අඩු වෙන පරිමාණානුකූල ඵල මම ඊතල දීපෙකුත් දාන්න right ලස්සන දාගන්න පුතේ රූපේ අලංකාරයට දාගන්න ඉක්මගරමු ලස්සනට දෙමු හරි දැන් බලන්න පුතේ හොඳට අර වගුව තමයි නැවත අපි මතක් කරගන්නේ අර වගුව අපි ගහමු පොඩේ වගුවට පෙරලා අපි අර ගහපු වගුව තමයි අපි කොච්චරවත් මතක් කරගන්නේ ඒ වගුවට පෙරලා බලන්න මුලදී වැඩි වෙන පරිමාණානුකූල ඵල. ගොඩක් ඉස්සරහ බලපුතේ වැඩි වෙන්නේ නැහැ. මුලදී වැඩි වෙන පරිමාණානුකූල ඵල. හේතුව මොකක්ද? පරිමාණානුකූල පිරිමැසුම්.
පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊළඟ ස්ථාවර පරිමාණානුකූල ඵල හේතුවක් නැහැ. පිරිවැය ස්ථාවරයි. ඊට පස්සේ අඩුවන පරිමාණානුකූල ඵල හේතුව පරිමාණානුකූල නොපිරිමැසු. පිරිවැය වැඩි. පොතේ එහෙනම් මේ වගුවෙන් පෙන්වන්න යන්නේ නිෂ්පාදන ආයතනය දිගු කාලයට පත් වෙලා නිෂ්පාදන කටයුතු සිදු කරනකොට පරිමාණානුකූල ඵල තුනක් ඇති වෙනවා. නිෂ්පාදන ආයතන දිගු කාලයට පත් වෙලා නිෂ්පාදන කටයුතු සිදු කරනකොට පිළිවෙලින් පරිමාණානුකූල ඵල තුනක් ඇති වෙනවා. මොකද වැඩි වෙන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල සහ අඩු වෙන පරිමාණානුකූල ඵල. මට පුළුවන් නේද මෙසේජ් එකක් දාන්න? ඔය පිළිවෙලින් ඔය පරිමාණානුකූල ඵල ඇති වෙන එකට අපි නමක් කිව්වා. මොන න්‍යායද? නිෂ්පාදන ආයතනයේදී මුකාලයටපත් වුණාම වැඩි වෙන පරිමාණානුකූල ඵල, ස්ථාවර පරිමාණානුකූල ඵල, අඩු වෙන පරිමාණානුකූල ඵල කියලා පිළිවෙලට පරිමාණානුකූල ඵල තුන ඇති වෙනවා. ඕකට අපි නමක් කිව්වා. මොන න්‍යායද? මොන න්‍යායද? පරිමාණානුකූල ඵල න්‍යාය. බොහොම හොඳයි. පරිමාණානුකූල ඵල න්‍යාය. අමාරුම පාඩමේ ඉන්නේ හොඳේ. මම ආයේ කවදාවත් පුතාට කියන්නේ නැහැ මේ විෂය නිර්දේශේ මේ පාඩම අමාරුයි කියලා. ඒව උගන්වන්න ලේසි. මම කවදාවත් කියන්නේ නැහැ පුතාට ඉස්සරහා පාඩම් වල මේ පාඩම අමාරුයි කියලා. මම මේකෙදි විතරයි කියන්නේ. එහෙනම් බලන්න පුතේ හොඳට බලන්න. මෙන්න පරිමාණානුකූල ඵල නීති න්‍යාය. මොකක්ද? වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙලා ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වෙලා අඩු වෙන පරිමාණානුකූල ඵල ඇති වෙනවා. පුතේ වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්නේ මහා පරිමාණානුකූල පිරිමැසුම් නිසා. ආයෙත් මොකක්ද? වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්නේ වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්නේ මහා පරිමාණ පිරිමැසුම් නිසා. පරිමාණානුකූල පිරිමැසුම් නිසා. මොනවද කියමු පරිමාණානුකූල පිරිමැසුම්? අලෙවිකරණ පිරිමැසුම්, ව්‍යාපාරික පිරිමැසුම්, ශ්‍රම විභජනයේ පිරිමැසුම්, මූල්‍ය පිරිමැසුම්, සාධකනේ මූල්‍ය පිරිමැසුම්, තාක්ෂණික පිරිමැසුම්, ඔන්න පිරිමැසුම්. අන්න ඒ කාලේ පුතේ එකක් හැදීමේ පිරිවැය හෙවත් සාමාන්‍ය පිරිවැය 15. ඔබේ විභාගෙදී අහන්නේ මෙන්න මේකේ ප්‍රශ්න පුතේ. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය 15 වැටීමට හේතු වන්නේ කුමක්ද? ඒ වගේ ප්‍රශ්න. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය 15 වැටීමට හේතු වන්නේ මොකද්ද කියලා? මොකද්ද පුතේ හේතුව? මෙන්න වැඩි වෙන පරිමාණානුකූල ඵල යටතේ පරිමාණානුකූල පිරිමැසුම් හට ගැනීම. එහෙනම් දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය ඇන්දොත් ඔන්න ඔය වගේ හැඩයක් ගන්න. ඒකේ මෙන්න මේ හරියේදී පිරිවැය අඩු වෙනවා. මේ හරියේදී පිරිවැය අඩු වෙන්න හේතුව පරිමාණානුකූල පිරිමැසුම්. හේතුව මොකද? පරිමාණානුකූල පිරිමැසුම්. අන්න කතාව. හේතුව පරිමාණානුකූල පිරිමැසුම්. යන් ඊළඟට. ඊළඟ මේ හරියේදී වෙනස් වෙන්නේ පිරිවැය. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? ඒ හරියේ ස්ථාවර පරිමාණානුකූල ඵල. ඒ හරියේදී ස්ථාවර පරිමාණානුකූල ඵල. පුතේ මේ විභාග ඉතිහාසයේ පස්වතාවක් අහලා තියෙන එකම ප්‍රශ්නේ. ද පාස් පේපර් කරනවා ඉස්සරහට.
පස්වතාවක් අහලා තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්නේ තමයි පුතේ මෙන්න මේක. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඉහළට ගමන් කිරීමට හේතුව කුමක්ද? මොකද අහලා තියෙන්නේ? දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඉහළට ගමන් කිරීමට හේතුව කුමක්ද? පුතේ දිගුකාලේ ඇයි මේ පිරිවැය වක්‍රය උඩට යන්නේ? මේ ආයතනය මෙන්න මෙතනින් පස්සේ පුතේ හට අරගෙන මහා පරිමාණ නොපිරිමැසු. පරිමාණානුකූල නොපිරිමැසු. මෙතනින් පස්සේ තියෙන්නේ පුතේ ආයතනයේ මොන පළද? අඩුවන පරිමාණානුකූල පළ. මෙතනින් පස්සේ තියෙන ආයතනයේ මොන පළද? අඩුවන පරිමාණානුකූල පළ. ඒ කිව්වේ යෙදවුමට වඩා අඩුවෙන් නිමවුම වැඩි වෙනවා. මෙතනින් පස්සේ පුතේ ආයතනය අකාර්යක්ෂමයි. නේ? මෙතනින් පස්සේ ආයතනය අකාර්යක්ෂමයි. අන්න පුතේ මෙතනින් පස්සේ තියෙන්නේ මොන පළද? අඩුවන පරිමාණානුකූල පළ. අඩුවන පරිමාණානුකූල පළවලට හේතුව පුතේ පරිමාණානුකූල නොපිරිමැසුම. අඩුවන පරිමාණානුකූල පළවලට හේතුව මොකද්ද පුතේ? පරිමාණානුකූල නොපිරිමැසුම. පැහැදිලිද? පරිමාණානුකූල නොපිරිමැසුම. එහෙනම් අපි අපෙන් අහනවා පස්වතාවක් විභාගය. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ඉහළට ගමන් කිරීමට හේතුව වන්නේ. උත්තරේ පුතේ පරිමාණානුකූල නොපිරිමැසුම. එහෙනම් වක්‍රයේ මුල ඉඳලෙන් දිගු කාලේ එකක් හැදීමේ පිරිවැය වක්‍රය මෙහිමයි පුතේ හැදෙන්නේ. මුල් කාලෙදි අඩු වෙනවා. හේතුව මොකක්ද? පරිමාණානුකූල නොපිරිමැසුම. පරිමාණානුකූල පිරිමැසුම. වැඩි වෙන පරිමාණානුකූල පළ. හොඳට තේරුම් ගන්න. මුල් කාලෙදි අඩු වෙනවා. හේතුව පරිමාණානුකූල පිරිමැසුම, වැඩි වෙන පරිමාණානුකූල පළ. ඊට පස්සේ පුතේ ස්ථාවරයි. ස්ථාවර පරිමාණානුකූල පළ. ඊට පස්සේ පුතේ වැඩි වෙනවා. වැඩි වෙන්න හේතුව පරිමාණානුකූල නොපිරිමැසුම්, අඩු වෙන පරිමාණානුකූල පළ. මේ හැඩයට කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි. පැතලියු හැඩයක්. මොන යුද? පැතලියු හැඩයක් ගන්නවා කියලා කියන්නේ. මොකද කියන්නේ? පැතලියු හැඩයක් ගන්නවා කියලා කියන්නේ. හරිද? මේ හැඩය මොකක්ද? පැතලියු. නේද? තිබුණනේ පැතලිය ඩිප්ලාස්කෝ එහෙම මතකයි විද්‍යාගාරේ. පැතලියු හැඩයක් කියලා මේකට කියන්නේ. හරිද? රයිට්. දැන් අපි ලියන්න පුතේ ලස්සනට. ලැබෙයි. නිෂ්පාදන ආයතනය දිගු කාලයට පත් වී නිෂ්පාදන ආයතනයේ දිගු කාලයට පත් වී නිෂ්පාදන ආයතනයේ දිගු කාලයට පත් වී වැඩිවන පරිමාණානුකූල පළ වැඩිවන පරිමාණානුකූල පළ නිෂ්පාදන ආයතනයේ දිගු කාලයට පත් වී වැඩිවන පරිමාණානුකූල පළ ලබන විට නිෂ්පාදන ආයතනයේ දිගු කාලයට පත් වී වැඩිවන පරිමාණානුකූල පළ ලබන විට නිෂ්පාදන ආයතනයේ දිගු කාලයට පත් වී වැඩිවන පරිමාණානුකූල පළ ලබන විට රතු පැනට ගන්න පුතේ රතු පැනට ගන්න පරිමාණානුකූල පිරිමැසුම් පරිමාණානුකූල පිරිමැසුම් පරිමාණානුකූල පිරිමැසුම් පරිමාණානුකූල පිරිමැසුම්
පැවතීම හේතුවෙන් පරිමාණානුකූල පිරිමැසුම් පැවතීම හේතුවෙන් පරිමාණානුකූල පිරිමැසුම් පැවතීම හේතුවෙන් පරිමාණානුකූල පිරිමැසුම් පැවතීම හේතුවෙන් දෙඟුකාලීන සාමාන්‍ය පිරිවැය දෙඟුකාලීන සාමාන්‍ය පිරිවැය දෙඟුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටේ. දිගුකාලීන 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 සාමාන්‍ය පිරිවැය පහත වැටේ. හරි. මම ආයෙ කියන්න පුතේ වාක්‍යය කියන්න. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත්වී වැඩිවන පරිමාණානුකූල ඵල ලබන විට පරිමාණානුකූල පිරිමැසුම් පැවතීම හේතුවෙන් දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටේ. ආයි කියන්නම්. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වී වැඩිවන පරිමාණානුකූල ඵල ලබන විට පරිමාණානුකූල පිරිමැසුම් පැවතීම හේතුවෙන් දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටේ. රූලක් කරලා ලියන්න. නිෂ්පාදන ආයතනය දිගු කාලයට පත්වී නිෂ්පාදන ආයතනය දිගු කාලයට පත්වී දිගු කාලයට පත්වී ස්ථාවර පරිමාණානුකූල ඵල ස්ථාවර පරිමාණානුකූල ඵල ස්ථාවර පරිමාණානුකූල ඵල ස්ථාවර පරිමාණානුකූල ඵල ලබන විට ස්ථාවර පරිමාණානුකූල ඵල ලබන විට දිගුකාලීන සාමාන්‍ය පිරිවැය දිගුකාලීන සාමාන්‍ය පිරිවැය දිගුකාලීන සාමාන්‍ය පිරිවැය නොවෙනස්ව පවතී. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය නොවෙනස්ව පවතී. එහෙනම් කියනකොට කොහොමද? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වී ස්ථාවර පරිමාණානුකූල ඵල ලබන විට දිගුකාලීන සාමාන්‍ය පිරිවැය නොවෙනස්ව පවතී. හරිද? right.
රුලක් කරලා ලියන්න ඊළඟ. නිෂ්පාදන ආයතනය දිගු කාලයට පත්වී නිෂ්පාදන ආයතනයේ 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 දිගු කාලයට පත්වී අඩුවන පරිමාණානුකූල ඵල ලබන විට 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 නිෂ්පාදන ආයතනයේ දිගු කාලයට පත් වී අඩුවන පරිමාණානුකූල ඵල ලබන විට ගන්න රතු පෑන අතට පරිමාණානුකූල නොපිරිමැසුම් පරිමාණානුකූල නොපිරිමැසුම් පරිමාණානුකූල නොපිරිමැසුම් පරිමාණානුකූල නොපිරිමැසුම් පරිමාණානුකූල නොපිරිමැසුම් පැවතීම හේතුවෙන් පරිමාණානුකූල නොපිරිමැසුම් පැවතීම හේතුවෙන් පරිමාණානුකූල නොපිරිමැසුම් පැවතීම හේතුවෙන් පරිමාණානුකූල නොපිරිමැසුම් පැවතීම හේතුවෙන් දිගුකාලීන සාමාන්‍ය පිරිවැය දිගුකාලීන සාමාන්‍ය පිරිවැය දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළට ගමන් කර දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළට ගමන් කරයි දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළට ගමන් කරයි දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළට ගමන් කරයි හරිද right එහෙනම් මම ආයෙසරයක් කියනවා මොකක්ද මෙන්න ආයෙසරයක් කියනවා ඉහළට ගමන් කරයි නිෂ්පාදන ආයතනය දිගු කාලයකට පත් වී අඩුවන පරිමාණානුකූල ඵල ලබන විට පරිමාණානුකූල නොපිරිමැසුම් පැවතීම හේතුවෙන් දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළට ගමන් කරයි. දැන් මම රිවිෂන් එක කරනවා. රිවිෂන් එක කියන්නේ මොකක්ද? මෙන්න ප්‍රශ්න. මෙන්න මේ ඉගෙන ගත්ත කොටසින් මෙන්න මේ ප්‍රශ්න එන්න පුළුවන්. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය යන කුමක්ද? අපේ උත්තරය දිගුකාලීන සාමාන්‍ය පිරිවැය යන කුමක්ද? අපේ උත්තරය දිගු කාලයේදී එකක් හැදීමට යන පිරිවැය දිගුකාලීන සාමාන්‍ය පිරිවැය. දිගු කාලයේදී එකක් හැදීමට යන පිරිවැය දිගුකාලීන සාමාන්‍ය පිරිවැය. දෙවෙනි ප්‍රශ්නය. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩය කුමක්ද? දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩය පැතලි U හැඩයක් ගනිමි. පැතලි U හැඩයක් ගනිමි. 3. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය අඩුවීමට හේතුව කුමක්ද? අඩුවීමට හේතුව පරිමාණානුකූල පිරිමැසුම. වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙලා පරිමාණානුකූල පිරිමැසුම් ඇති වෙනවා. හතරවෙනි ප්‍රශ්නය. අඩුවන පරිමාණ දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වැඩි වන්නේ අපි කියන්න ඕන
දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වැඩි වෙන්නේ අඩුවන පරිමාණානුකූල ඵලයටදී පරිමාණානුකූල නොපිරිමැසුම් හට ගැනීම නිසායි. ඔච්චරයි අහන්න පුළුවන්. පැහැදිලිද ළමයි? right. හොඳයි. ඊපස්සේ මම දැන් තව පොඩක් සංකීර්ණ කරනවා. මෙන්න මේකට අපි නමක් කිව්ව මොකක්ද? වැඩි වෙන පරිමාණුකූල ඵල ඇති වෙලා අඩු වෙන පරිමාණුකූල ඵල ඇති වෙලා අවසාන ස්ථාවර පරිමාණුකූල ඵල ඇති වෙන මේ රටාවට නමක් කිව්ව මොකක්ද? ඒ නම පරිමාණානුකූල ඵල න්‍යාය. මොකක්ද කිව්වද? පරිමාණානුකූල ඵල න්‍යාය. මොකක්ද පරිමාණානුකූල ඵල න්‍යාය කියන්නේ? මෙන්න මේ. මොකක්ද? දිගු කාලයේදී නිෂ්පාදකය ප්‍රසාරණය කරද්දී වැඩි වෙන පරිමාණුකූල ඵල ඇති වෙලා ස්ථාවර පරිමාණුකූල ඵල ඇති වෙලා අඩු වෙන පරිමාණානුකූල ඵල ඇති වෙලා. ඔය රටාවට කියනවා නම මොකද කියන්නේ? ඔය රටාවට කියනවා නම පරිමාණානුකූල ඵල නීතිය. මොකද පුතේ කියන්නේ? පරිමාණානුකූල ඵල නීතිය. පරිමාණානුකූල ඵල නීතිය. පරිමාණානුකූල ඵල නීතිය. එහෙනම් මොකද කියන්නේ? මෙන්න නිෂ්පාදන ආයතනය දිගු කාලයටපත් වෙලා නිෂ්පාදන ආයතනයේ දිගු කාලයටපත් වෙලා ක්‍රමයෙන් නිමවුම වැඩි කරද්දී ක්‍රමයෙන් ආයතනය ප්‍රසාරණය කරද්දී වැඩි වෙන පරිමාණුකූල ඵල ඇති වෙලා ස්ථාවර පරිමාණුකූල ඵල ඇති වෙලා අඩු වෙන පරිමාණුකූල ඵල ඇති වෙනවා. ඔන්න ඔකට කියනවා පරිමාණානුකූල ඵල නීතිය. අපි කතා කරා. ඕකට කියනවා පරිමාණානුකූල ඵල නීතිය. පුතේ මෙන්න මෙහෙම කියනවා. මෙන්න මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය U අකුරක හැඩය ගන්න හේතුව මෙන්න මේ පරිමාණානුකූල ඵල නීතිය. අඩු වෙන්නේ වැඩි වෙන පරිමාණුකූල ඵල නිසා. ස්ථාවර වෙන්නේ ස්ථාවර පරිමාණුකූල ඵල නිසා. වැඩි වෙන්නේ අඩු වෙන පරිමාණානුකූල ඵල නිසා. එයනෝ කියනවා පුතේ තනි වාක්‍යයක් කියනවා. මොකක්ද? දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලියු හැඩයක් ගැනීමට හේතුව වන්නේ දිගු කාලයේ ක්‍රියාත්මක වන හීනවන ඵල නීතියයි. දිගු කාලයේ ක්‍රියාත්මක වන පරිමාණානුකූල ඵල නීතියයි. ආයෙත් මොකද? දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලියු හැඩයක් ගන්නේ දිගු කාලයේ ක්‍රියාත්මක වන පරිමාණානුකූල ඵල නීතිය නිසායි. right. Let's getting රතු පැනතර ගන්න. කිලෝ 3ක් විතර බර දාලා ලියන්නේ තාම වැදගත්. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය 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 පැතලියු හැඩයක් ගැනීමට
හේතුව වන්නේ පැතලියූ හැඩයක් ගැනීමට හේතුව වන්නේ දිගු කාලයේදී ක්‍රියාත්මක වන පැතලියූ හැඩයක් ගැනීමට හේතු වන්නේ දිගු කාලයේදී ක්‍රියාත්මක වන 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 පරිමාණානුකූල ඵල නීතියයි. පරිමාණානුකූල ඵල නීතියයි. දිගු කාලයේදී ක්‍රියාත්මක වන පරිමාණානුකූල ඵල නීතියයි. පරිමාණානුකූල ඵල නීතියයි. පරිමාණානුකූල ඵල නීතියයි. එන මොකද ලියුවේ පුතේ? දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලියූ හැඩයක් ගැනීමට හේතුව වන්නේ දිගු කාලය තුල ක්‍රියාත්මක වන පරිමාණානුකූල ඵල නීතියයි. හරිද? right. පුතේ ඔන්න සෑහෙන කොටසක් දැන් අපි කරා. පිරිවැය පාඩමේ සෑහෙන කොටසක් කරලා තියෙන්නේ. හැබැයි මම පුතාට ලොකු අවස්ථාවක් තියෙනවා. මොකක්ද අවස්ථාව? උගන්වපු ඔක්කොම ටික පිළිවෙලට ලස්සනට YouTube එකට දාලා තියෙනවා. ඒ කියන්නේ මම ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ අර වීඩියෝස් ප්ලේලිස්ට් කියලා තියෙනවනේ. එතනට යන්න. YouTube එකේ හෝම් පේජ් එකේ ප්ලේලිස්ට් එකට යන්න. ගියාම පුතේට අග්ගාලා පුතාට ඔක්කොම වීඩියෝ ටික පිළිවෙලට එකතු කරලා අමුණලා ලිස්ට් එකක් හදලා තියෙනවා. ඒක ගත්තම ඔක්කොම වීඩියෝ ටික පිළිවෙලට වැටෙනවා. පුතා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. ආයේ පුංචිවත් දෙයක්වත් ඉඩ අතාරින්නේ නැහැ. පැහැදිලිද? දැන් අපි සතියේ දවස් 3ක් ඔබට හමු වෙනවා. පැය 8යි 10ක්. හරිද? පැය 10ක් විතර තියෙනවා. පුතාට තව අමතර දෙයක් කළා. මොකද්ද? ඔබේ අක්කට අයියට කරපු රිවිෂන් ටියුට් එක දුන්නා. රිවිෂන් ටියුට් එක දුන්නා. මම වීඩියෝ එක දානවායි කිව්වට දෑවේ නැහැ. ඒ දෑවේ නැත්නම් අද මේ ටික ඉවර කරගන්න එක. මේ ටික ඉවර කරගත්තා. දැන් අදින් කොටසක් ඉවරයි පුතේ. පළවෙනි නිපුණතාව ඉවරයි. පාඩමේ කොටස් කීපයක් තියෙනවා. ඒකෙන් පළවෙනි නිපුණතාව අවසන් කරා. දැන් තමයි වීඩියෝ එක දාන්නේ. අද මම දානවා කොට දෑවේ නැත්තේ ඒකයි. තොර ඒක කරාම පුතේ රිවිෂන් දෙකක් වෙනවා. පුතාට කරන රිවිෂන් එකයි අක්කගේ අයියගේ රිවිෂන් එකයි. හරිද? ඒකේ තුන් පැහැදිලි කරලා තියෙන උපරිමයකම. හරිද? වැඩි කටයුතු කරගන්න. පුතේ මෙවර ශිෂ්‍ය කණ්ඩායමට. ඒ කියන්නේ ඔබේ අක්කට අයියට 2021 ලියන විෂය නිර්දේශය ආවරණය කොට හමාරයි. අන්තිම පාඩම තියෙන්නේ සංවර්ධනය වර්ධනය කියන එක. ඒකෙන් ආර්ථික වර්ධනය කියන කොටස කළා. සංවර්ධනය කියන පොඩ්ඩ විතරයි තියෙන්නේ. තා මාස දෙකක් තියෙනවා. ඒ පොඩි දවස් 3ක විතරයි තියෙනවා. දවස් 3කට විතරයි පුතේ තව තියරි ඉතුරු කරගත්තා. කොරෝනා කියලා බැලුවේ නෑ. උපරිම කාලයක් දාලා විෂය නිර්දේශය ආවරණය කළා. රිවිෂන් එකේ විදේශ වෙළඳාම කියන පාඩම තියෙනවා. ඒතර මම මගේ වගකීම පුතා ඉෂ්ට කරනවා. වැඩි කතන්දර නැති වුණාට, බණ කිව්වේ නැති වුණාට, රඟපෑවේ නැති වුණාට, කතා පැවැත්වුවේ නැති වුණාට මම මගේ වගකීම 100% ඉෂ්ට කරනවා. ඔබ දන්නේ වගකීමට ප්‍රතිඵලය ලැබිලා තියෙනවා. පැහැදිලිද? රයිට්. ඒ නිසා අපි තාර කියනවා ඔබ තැබූ විශ්වාසය අපි ආරක්ෂා කරනවා දෙවිහිමියෙන්. හේතුව තමයි මොකද්ද? මේ ඔබේ ජීවිතය. මම මේක හොඳටම දන්නවා. උසස් පෙළ කියන්නේ මගේ ඔබේ ජීවිතය. මගේ ජීවිතයත් තීරණාත්මක ජීවිතයක් වෙනස් කරේ උසස් පෙළ. ඔබේ ජීවිතයත් වෙනස් කරන්නේ උසස් පෙළ. ඒ නිසා ඒක වගකීමෙන් කරන කාර්යයක්. හරිද? රයිට්. දැන් මම විභාග ප්‍රශ්නයක් අරගෙන
ඒක ඇසුරෙන් පුංචි සාරාංශයක් ගහලා අලුත් කොටසට යන්න. මොකද මම කරන්න කිව්වේ විභාග ප්‍රශ්නයක් අරගෙන හරිද? විභාග ප්‍රශ්නයක් අරගෙන සාරාංශයක් විභාග ප්‍රශ්නයක් අරගෙන ඒක ඇසුරෙන් සාරාංශයක් ඉදිරිපත් කළා අලුත් කොටසට යන්න. මම විභාග ප්‍රශ්න ලියන්න බෝඩ් එකේ 2013 right වැදගත් ප්‍රශ්නයක් පුතේ. ලස්සන දෙයක්. හීනවන ඵලදා නීතිය හා පරිමාණානුකූල ඵල නීතිය නිෂ්පාදන ආයතනයක පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේදැයි දක්වන්න. හරි. මොකද්ද පුතේ ඔය අහන ප්‍රශ්නේ තේරුම? මොකද්ද ඔය අහන්නේ? බලනෝද? නිෂ්හීනවන ඵලදා නීතිය සහ පරිමාණානුකූල ඵල නීතිය නිෂ්පාදන ආයතනයක පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේද? නිෂ්පාදන ආයතනයක පිරිවැය කෙරෙහි බලපාන්නේ කෙසේද? මේ නීති දෙකම පුතේ පුතා ඉගෙනගෙන තියෙනවා. පරිමාණානුකූල ඵල නීතිය. පොත පෙළන්න පටාස් කාලා පස්සට. පොත පෙළන්න පස්සට පටාස් කාලා කියවන්න පරිමාණානුකූල හීනවන ඵලදා නීතිය හැම දරුවෙම පොත පෙළන්න පස්සට. කෙටි කාලය අර වගුවට පස්සේ
කෙටි කාලේ වක්‍ර ඇන්දට පස්සේ පෙළලා තිබ්බ කරන්නේ. වෙලාව ගියක් කමන්නේ නැහැ. පෙළන්න පොත පස්සට. කියවන්න හීනවන ඵල නීතිය. කියවන්න හීනවන ඵල නීතිය. හැමෝම අනිවාර්යෙන් කියවන්න. කෙටි කාලයේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ හීනවන ඵල නීතිය කතා කරලා ඇති. අර AP MP TP ප්‍රස්ථාරයෙන්දට පස්සේ කියවන්න ඕන හීනවන ඵල නීතිය හොඳට කියවන්න 3-4 පාරක් කියවන්න. right පුතේ අපි මේ ප්‍රශ්නෙත් අරගෙන අපි සාරාංශයක් ගමු. අපි නිෂ්පාදන ආයතනයකට කාල දෙකයි. මොකද්ද කාල දෙක පුතේ? කෙටි කාලයයි දිගු කාලයයි. නිෂ්පාදන ආයතනයක කාල දෙක මොකද්ද පුතේ? කෙටි කාලය සහ දිගු කාලය. කෙටි කාලයයි දිගු කාලයයි. පුතේ හරිද? කෙටි කාලය දිගු කාලය. නිෂ්පාදන ආයතනය ස්ථාවරයේ දූම් ස්ථාවරව තබාගෙන විචල්්‍යයේ දූම් පමණක් වැඩි කරන කාලය කෙටි කාලය. කෙටි කාලයේ ක්‍රියාත්මක වන න්‍යාය තමයි හීනවන ඵල නීතිය. අන්න. කෙටි කාලේ ක්‍රියාත්මක වන නීතිය තමයි මොකද්ද පුතේ? හීනවන ඵල නීතිය. අන්න එහෙනම් වෙනස. කෙටි කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ හීනවන ඵල නීතියට අනුව. ඒ වගේම කිව්ව පුතේ කෙටි කාලේ පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගන්න. මේ ඇදලා තියෙන්නේ කෙටි කාලේ එකක් හැදීමේ පිරිවැය. AC. දැන් අපි ඔකට ATC කියලා කිව්වා. මේක U අකුරක හැඩය ගත්තේ මොකක් නිසාද පුතේ? හීනවන ඵල න්‍යාය නිසා. එහෙනම් මෙන්න මේ ටික මතක් කරමු. මොකද මතක් කරන්නේ? මේ ටික මතක් කරමු. නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ක්‍රියාත්මක වන න්‍යාය තමයි හීනවන ඵල න්‍යාය. මොකද්ද හීනවන ඵල න්‍යාය කියන්නේ? ස්ථාවරයේ දූම් ස්ථාවරව තබාගෙන
විචල්්‍ය හේතුන් වැඩි කරනකොට ඵලදාව මුලදී වැඩි වී ඊට පස්සේ අඩු වී යනවා. මොකද පුතේ හීනවන ඵල න්‍යායකුයි. නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවර හේතුන් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය හේතුන් වැඩි කරනකොට ඵලදාව මුලදී වැඩි වී ඊට පස්සේ අඩු වීම හීනවන ඵල න්‍යායයි. පුතේ කෙටි කාලේ පිරිවැය වක්‍රය මෙන්න මේ වගේ U අකුරක හැඩය ගත්තේ කෙටි කාලේ ක්‍රියාත්මක වන මොන න්‍යාය නිසාද? හීනවන ඵල න්‍යාය නිසා. කෙටි කාලේ ක්‍රියාත්මක වන මොන න්‍යාය නිසාද පුතේ? හීනවන ඵල න්‍යාය නිසා. එන අවසාන සාරාංශය මොකක්ද? කෙටි කාලේ පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගත්තේ හීනවන ඵල න්‍යාය නිසා. එහෙනම් මම ලියන මොකක්ද? කෙටි කාලයේ පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගැනීමට හේතුව U අකුරක හැඩයක් ගැනීමට හේතුව U අකුරක හැඩයක් ගැනීමට හේතුව පරිමාණානු හේතුව හීනවන ඵල නීතියයි. හීනවන ඵල නීතියයි. හීනවන ඵල නීතියයි. අන්න සාරාංශය. කෙටි කාලයේ පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගැනීමට හේතුව අපි අර ඇඳන්නේ මෙහෙම වක්‍ර ඇඳන්නේ. ඒවා U වුණා මතකයි. U වෙන්න හේතුව හීනවන ඵල නීතිය. දැන් දිගු කාලේ නම් අද අපි කතා කරා. මේ පිරිවැය වක්‍රය මේ පැතලි වූ හැඩයක් ගත්තේ මොන න්‍යාය නිසාද? මෙන්න මේක නිසා. එහෙනම් කියන්නේ මොකද? පරිමාණානුකූල ඵල නීතිය ක්‍රියාත්මක වෙන්නේ long returns. දිගු කාල. හරිද? දිගු කාල. දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය රටක් වෙන්නේ මෙන්න මේ පැතලීමේ පරිමාණානුකූල ඵල නීතියට. දිගු කාලයේදී මේක U අකුරක හැඩයක් ගන්නේ පැතලි U අකුරක හැඩයක් ගන්න. මොකද උත්තේ හේතුව? මෙන්න මේ පරිමාණානුකූල ඵල නීතිය. එහෙනම් කියන කොහොමද කියන්නේ? දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලි U අකුරක හැඩයක් ගැනීමට හේතුව පරිමාණානුකූල ඵල නීතියයි. ඔන්න ඔය ටික හරියට තේරුම් ගත්තා නම් පුතේ ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. දැන් මම පුතාට මේ මුළු බෝඩ් එකම දාලා පුදුම ලස්සන කැටයමක් දාන්න. දෙපැත්තේ මල් වැල් දාලා බලුත් දාලා මැද්දපත් වෙනකොට දෙපැත්ත නිවෙන, දෙපැත්තපත් වෙනකොට මැද්ද නිවෙන ලස්සන ඔටෝමැටික් බලුත් වැලක් අයි කරලා තියන්න. ඊටමත් දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලි U අකුරක හැඩයක් ගැනීමට හේතුව පරිමාණානුකූල ඵල නීතියයි. මේ ටික ඉස්සෙල්ලා දාගන්න පුතේ මම ආයි කියලා දෙනවා. මේක තමයි සාරාංශ, මේක තමයි ස්පිරිට් එක. ලස්සන වක්‍රේ ලස්සන දාන්න. ලස්සනට පිළිවෙලට දාගන්න පුතේ.
කැටයන් දාන්නත් වෙලාව දීලා තියෙන්නේ. අනිවාර්යයෙන් මොනවා හරි කැටයන් ටිකක් තියෙන්න ඕන. හරි ලියමු ක්‍රියාටින් තරු දෙකක් දාලා පළවෙනි තරුව. තරු දෙකක් දාලා යන පළවෙනි තරුව. නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදන ආයතනයක කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන ආයතනයක කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදන ආයතනයක කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵල නීතියට යටත්ව හීනවන ඵල නීතියට යටත්ව හීනවන ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. හීනවන ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. හීනවන ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. right ආයෙ කියනවා පුතේ නිෂ්පාදන ආයතනයක කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. හරිද? right. හීනවන ඵල යනු හීනවන ඵල යනු හීනවන ඵල යනු ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් ස්ථාවර යෙදවුම් නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන විට විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන විට ස්ථාවර යෙදවුම් නොවෙනස් තබාගෙන විචල්්‍ය යෙදවුම් පමණක් වෙනස් කරමින් කටයුතු කරන විට
කටයුතු කරන විට. ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව 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 මුලදී වැඩි වී පසුව අඩු වී යාමයි. මුලදී වැඩි වී පසුව අඩු වී යාමයි. මුලදී වැඩි වී පසුව අඩු වී යාමයි. කියනකොට මොකක්ද? හීනවන ඵල යනු ස්ථාවරයේදෝම නොවෙනස්ව තබාගෙන විචල්‍යයේදෝම පමණක් වැඩි කරන විට ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව මුලදී වැඩි වී පසුව අඩු වී යාමයි. මොකක්ද කියන්නේ? ස්ථාවරයේදෝම හා ස්ථාවරයේදෝම ස්ථාවර තබාගෙන විචල්‍යයේදෝම වැඩි කරනකොට ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව මුලදී වැඩි වී පසුව අඩු වී යාමයි. රුල කරලා යන්නේ. ප්‍රතිපය අතර ගන්න. කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය වක්‍ර කෙටි කාලීන සාමාන්‍ය 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 නිෂ්පාදන පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගනු ලබන්නේ 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 කෙටි කාලයේ ක්‍රියාත්මක වන මෙම හීනවන ඵල නීතිය නිසයි. කෙටි කාලයේ ක්‍රියාත්මක වන මෙම හීනවන ඵල නීතිය නිසයි. කෙටි කාලයේ ක්‍රියාත්මක වන මෙම හීනවන ඵල නීතිය නිසයි. කෙටි කාලයේ ක්‍රියාත්මක වන මෙම හීනවන ඵල නීතිය නිසයි. හරිද පුතේ? කෙටි කාලයේ ක්‍රියාත්මක වන මෙම හීනවන ඵල නීතිය නිසයි. කෙටි කාලයේ ක්‍රියාත්මක වන මෙම හීනවන ඵල නීතිය නිසයි. ඔන්න ඔච්චරයි. එහෙනම් මොකද පුතේ? කෙටි කාලීන සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගන්නේ කෙටි කාලයේ ක්‍රියාත්මක වන මෙම නීතිය හීනවන ඵල නීතිය නිසා. ඔච්චරයි. ඊළඟ තත්ත්වය. එහෙනම් මොකද කිව්වේ? හීනවන ඵල නීතිය නිසා තමයි කෙටි කාලේ පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගත්තේ. ඊළඟ තරුව දාන්න පුතේ ලස්සන තරුවක් දාන්න පුංචියට ලියන්න. දිගුකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය
දීර්ඝකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පරිමාණානුකූල ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. දීර්ඝකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පරිමාණානුකූල ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. 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 හරිද? පරිමාණානුකූල ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. අයුව දීර්ඝකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පරිමාණානුකූල ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. නිෂ්පාදන ආයතනයක් දීර්ඝකාලයේදී වැඩිවන පරිමාණානුකූල ඵල ඇති වී ස්ථාවර 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 පරිමාණානුකූල ඵල ඇති වී පසුව අඩුවන පරිමාණානුකූල ඵල අඩුවන පරිමාණානුකූල ඵල ඇතිවීමේ රටාව අඩුවන පරිමාණානුකූල ඵල ඇතිවීමේ රටාව පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ. රටාව පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ. රටාව පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ. පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ. මම ආයෙ කියනවා පුතේ. පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ. මම ආයෙ කියනවා. දීර්ඝකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පරිමාණානුකූල ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. දීර්ඝකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය පරිමාණානුකූල ඵල නීතියට යටත්ව ක්‍රියාත්මක වේ. නිෂ්පාදන ආයතනයක් දීර්ඝකාලයේදී වැඩිවන පරිමාණානුකූල ඵල ඇති වී ස්ථාවර පරිමාණානුකූල ඵල ඇති වී පසුව අඩුවන පරිමාණානුකූල ඵල ඇතිවීමේ රටාව පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ. පරිමාණානුකූල ඵල නීතිය ලෙස හැඳින්වේ. right.
රුලක් අරගෙන. රුලක් අරගෙන පුතේ. ලියන්න පුතේ. රුලක් අරගෙන ලියන්න. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. 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 පැතලි U අකුරක පැතලි U අකුරක පැතලි U අකුරක පැතලි U අකුරක හැඩය ගැනීමට පැතලි U අකුරක හැඩය ගැනීමට හේතුව වන්නේ 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 මෙම දිගුකාලීන පරිමාණානුකූල ඵල නීතියයි. පැතලි U අකුරක හැඩයට ගැනීමට හේතු වන්නේ මෙම දිගුකාලීන පරිමාණානුකූල ඵල නීතියයි. පරිමාණානුකූල ඵල නීතියයි. මෙම දිගුකාලීන පරිමාණානුකූල ඵල නීතියයි. හරිද? right. හොඳයි. මම කියනවා පුතේ අමාරුම පාඩමෙන් 145ක් ඉවරයි. 145ක් ඉවරයි. අමාරුම පාඩමෙන් 145ක් ඉවරයි. මම එහෙම කියන්නේ පුතේ මෙන්න මේ හේතුව නිසා. මේ හේතුව නිසා. මේ බලන්න මේ 2020 විභාග ප්‍රශ්න ගන්න. හරි. මම දැන් පුතේ ලියනවා බෝඩ් එකේ 2020 උසස් පෙළ විභාගයේදී අහපු ප්‍රශ්න දෙක. ප්‍රශ්න පහෙන් පුතේ දෙකක් පුතාට කරන්න පුළුවන්. ප්‍රශ්න පහෙන් පුතාට දෙකක් කරන්න පුළුවන්. අන්නේ කරන්න පුළුවන් දෙක අපි ලියාගෙන යමු. හෝම්වර්ක් විදියට උත්තරේ ලියමු. එතකොට පොඩි ගැම්මක් එනවා. විභාග ප්‍රශ්න කරනකොට තමයි පුතේ ගැම්මක් එන්නේ. ඒ කියන්නේ අපි විභාගෙ මට්ටමට ඇවිත් කියන හැඟීම ඔබට එන්න ඕන. නේද? right? මෙන්න පළවෙනි ප්‍රශ්නේ. 2020 උසස් පෙළ. ප්‍රශ්න පහෙන් දෙකක් පුළුවන්. 2020 උසස් පෙළ. පළවෙනි ප්‍රශ්නය අහනවා පුතේ. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න 10න් හතරවෙනි ප්‍රශ්නේ තමයි පුතේ පිරිවැය. හරිද? ප්‍රශ්න 10ක් තියෙනවනේ. ඒ ප්‍රශ්න 10න් හතරවෙනි ප්‍රශ්නේ තමයි පිරිවැය. හතරෙන් අහනවා. නිෂ්පාදන ශ්‍රුතයක් කියන්නේ කුමක්ද? right. ඔන්න පළවෙනි ප්‍රශ්නය ගන්න.
නිෂ්පාදන සිතයක් කියන්නේ කුමක්ද? කෙටි කාලීන හා දීර්ඝ කාලීන නිෂ්පාදන සිත අතර වෙනස කුමක්ද? පුතා උත්තරේ මම පොඩ උත්තරේ මතක් කරන්න. නිෂ්පාදන සිතේ කිව්වේ පුතේ නිෂ්පාදන ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීමයි. මතක් කරන්න කෙටි කාලීන නිෂ්පාදන සිතේ QSR සමානයි ශ්‍රිතයක් වේ. ඔයා ලියා ගන්නත් මම පොඩ මතක් කරනවා. මතකද? ස්ථාවර සාධක විචල්්‍ය සාධක V1 V2 V3 Vn මතකද? මතකයි අද වගේ නේද? K නැත්තම් ස්ථාවර සාධක. ඔහොම. දීර්ඝ කාලීන නිෂ්පාදනයේ QLR आपको बुते स्थावर साधक ने V1 V2 V3 V3 Vn उत्तरे එන්නෝටි ගමන් කියන්නේ නිෂ්පාදන ස්ථිතිය කියන්නේ මොකක්ද? නිමවුම් හා යෙදවුම් හා නිමවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාව ලියා දැක්වීමයි. ඒක කොටස් දෙකයි. කෙටි කාලීන නිෂ්පාදන ස්ථිතියයි දීර්ඝ කාලීන නිෂ්පාදන ස්ථිතියයි. හරිද? ඒකේ පුතේ කෙටි කාලීන නිෂ්පාදන ස්ථිතිය කිව්වේ මොකක්ද? මෙන්න මේක. QSR quantity short run ශ්‍රිතයක් වේ ස්ථාවර සාධක විචල්්‍ය සාධක. දීර්ඝ කාලීන නිෂ්පාදනයේ QLR ශ්‍රිතයක් වේ V1 V2 V3 Vn. හරිද? නෝට් එක තියෙන සම්පූර්ණයෙන් බලලා ඉවරයි. දෙවෙනි ප්‍රශ්නේ ලියන්න පුතේ. ඉඩ තියන්න රූල් 15ක් හොඳට ලියන්න ඕන. රූල් 15ක් ඉඩ තියන්න. රූල් 15ක් ඉඩ තියන්න. රූල් 15ක් ඉඩ තියන්න. නිෂ්පාදන ස්ථිතිය නිර්වචනය කරන්න. කෙටි කාලීන නිෂ්පාදන ස්ථිතිය නිර්වචනය කරන්න. ශ්‍රිතය ලියන්න. දීර්ඝ කාලීන නිෂ්පාදන ස්ථිතිය නිර්වචනය කරන්න. ශ්‍රිතය ලියන්න. තුන්වෙනි එක දෙවෙනි එක මෙන්න ආර්ථික පිරිමැසුම් හා ආර්ථික නොපිරිමැසුම් හට ගැනීමට හේතු මොනවාද? අයියෝ දන්නෝනේ ආර්ථික පිරිමැසුම් හා ආර්ථික නොවන පිරිමැසුම් හට ගැනීමට හේතු මොනවාද? ආර්ථික පිරිමැසුම් හා ආර්ථික නොපිරිමැසුම් හට ගැනීමට හේතු මොනවාද? පළවෙනි ප්‍රශ්නේ ලකුණු 3යි, දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 7යි, 4යි, ඔක්කොම ලකුණු 7ක්. පිරිමැසුම් හා නොපිරිමැසුම් හට ගැනීමට හේතු මොනවාද? මොනවයි මයි පුතේ හේතු? කියාගෙන තාක්ෂණික පිරිමැසුම්, කළමනාකරන පිරිමැසුම්, ව්‍යාපාරික පිරිමැසුම්, මූල්‍ය පිරිමැසුම්, ශ්‍රම විභජනයේ පිරිමැසුම් ඔය තියෙන්නේ. මොනවද නොපිරිමැසුම්? සම්පත් හිගකම, මානසික ආතතිය, දුරස්ථභාවය, sannivedanයේ දුෂ්කරතා තියෙන්නේ. ඉඩ තියන්න පුතේ රූල් 12ක් තියන්න. රූල් 12ක් තියන්න. රූල් 12ක් තියන්න. හරි. එහෙනම් පුතේ නිෂ්පාදන පිරිවැය කියන අමාරුම පාඩමේ භාගයක් ඉවරයි. සතුටුයිනේ? භාගයක් ඉවර වෙද්දි පුතේ මේ අමාරු පාඩම YouTube එකට යන්න ආයි ඉගෙන ගන්න පුළුවන්. බලන්න කොච්චර පහසුවක්ද කියලා. ආයි ඉගෙන ගන්න පුළුවන්. මම පුංචි උදව්වක් ඉල්ලනවා ඔබෙන්. උදව්වක් ඉල්ලුවම කරන්න ඕන හරිද? මොකක්ද උදව්ව? 2000 ඔබේ ප්‍රතිඵල ආපු යමේ ඔබේ ප්‍රතිඵල ආපු නංගිට මල්ලිට කියන්නේ දැනුවත් කරලා WhatsApp පණිවිඩයක් එවන්න කියලා. අලුතෙන්ම කණ්ඩායමක් පටන් ගන්නවා. ඒ කණ්ඩායමට ඇඩ් කරගන්න පුළුවන්. බිඳුව ඉඳලා පටන් ගන්න කණ්ඩායමක් තියෙනවා. ඒ කණ්ඩායමට
මේක ඇඩ් කරගන්න පුළුවන්. මේ අංකයේ WhatsApp පණිවිඩයක් එවන්න කියන්නේ. ඒ උදව් කරන්න ඕන ඔබ දැනුවත් කරලා සහයෝගය දෙන්න ඕන. මට පුතා මේ දවස්වල මේ ළමයි දැනුවත් කරන්න වෙලාවක් නැහැ. ඇඩ් එක පෝස්ට් එකක් Facebook එකේ දාන පෝස්ට් එකක් හදාගන්න ඕනේ නැහැ. මගේ ඔළුවේ තියෙන්නේ හරිද? මගේ හිතේ තියෙන්නේ මේ 2021 ඔබත් නෑ මගේ හිතේ. ඇත්තම කතාව. ඔබත් නෑ 22ත් මගේ හිතේ නෑ 23ත් මගේ හිතේ නෑ. මගේ හිතේ තියෙන 2021 ඔවුන් වෙනුවෙන් සතියකට පැය 17ක් වැඩ කරනවා. පැය 17ක් උගන්වනවා ඔවුන් වෙනුවෙන්. මට සහයෝගයක් දෙන්න. 2020 කණ්ඩායම දරුවත් කරනවා. හරිද? එහෙනම් පුතේ දැන් 8:30යි අපි නැවත හම් වෙනවා හරියටම 9:30. ඉන්ටර්වල් පැයයි හරියටම 9:30ට අපි හම් වෙනවා. හරිද?